ICT Cherith Wickramasinghe. right ඊළඟ ගේට් එක අපි කතා කරන්න යන්නේ AND ගේට් එක. AND ද්වාරය මාතෘකාව දාගන්න බලන්න. AND ද්වාරය කියලා මාතෘකාව දාගන්න. කලින් වගේම අපි AND ද්වාරයේ අඳිමු බලන්න සංකේතය. මෙන්න මෙහෙමයි AND ද්වාරයේ සංකේතය අඳින්නේ. තනි කෙලින් ඉරක් ඇඳලා මේ වගේ ඉස්සරහට අඳින්න පුළුවන්. මෙහෙම තමයි අපි සාමාන්‍යයෙන් AND ද්වාරය නිර්මාණය කරන්නේ. තේරුණාද? මොනවම අඳින්න පුළුවන්. හරි. ඒතර AND ද්වාරයේ පුතා එක ඉන්පුට් එකක් තියෙන්න බෑ. අවම දෙකක් තියෙන්න ඕනේ. AND ද්වාරයේත් අවම කීයක් තියෙන්න ඕනද? ඉන්පුට් දෙකක් තියෙන්න ඕනේ. දෙකට වැඩි ගණනක් තියෙන්න පුළුවන්. මම මෙතන දානවා A සහ B කියලා ඉන්පුට් දෙක. A සහ B කියලා ඉන්පුට් දෙකක් ගත්තොත් මේකේ අවුට්පුට් එන්නේ A.B කියලා. O ගේට් එක නම් අපි එකතු කිරීමේ ලකුණක් දාන්නේ. AND ගේට් එක නම් මොකක්ද දාන්නේ? ඩොට් එක. තේරුණාද? හරි. අපි මේකෙත් කලින් වගේම සත්‍යතාව වගුව ඇඳලා ඉවරලා ඊට පස්සේ මම ආපහු අර වගේ විද්‍යුත් පරිපථයක් ඇඳලා පෙන්නන්න. හරිද? ඔන්න අහගන්න. මේකේ තියෙන ඉන්පුට් දෙකක් මොනවද? A සහ B කියලා. අවුට්පුට් එක A.B කියලා අපිට ලියන්න පුළුවන්. කලින් වගේම මම නැවත කියන්නේ නැහැ. මේකේ ඉන්පුට් දෙකක් තියෙන නිසා අපිට combinations ලියන්න පුළුවන් කීයක්ද? 4ක්. අවස්ථා 4ක් තියෙන්න පුළුවන්. මොනවාද? අපිට මේවට ඉන්පුට් විදිහට බිඳුව සහ 1 දාන්න පුළුවන්. ඒතර මෙතෙන්දි දෙකටම බිඳුව දාන්න පුළුවන්. දෙකටම 1 දාන්න පුළුවන්. මෙයාට බිඳුව දාලා මෙයාට 1 දාන්න පුළුවන්. මෙයාට 1 දාලා මෙයාට බිඳුව දාන්න පුළුවන්. ඒක ලියන පිළිවෙලක් තියෙනවා. අපි මේ පිළිවෙල ලියමු. මේවා ලියන විදිහ අපි සාකච්ඡා කරන පස්සේ නැවත බිඳුව සහ 1 ඊට පස්සේ 1 සහ බිඳුව ඊට පස්සේ 1 සහ 1 මේ වගේ අපිට ඉන්පුට් ටික පිළිවෙලට හදා ගන්න පුළුවන්. තේරුණාද? දැන් අපි මේකේ අවුට්පුට් එක කොහොමද එන්නේ කියලා සාකච්ඡා කරමු. බිඳුවයි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි AND ගේට් එකේදී කියන්නේ බිඳුවයි කියලා. හේතුව මොකද්ද? මේක නිකන් ಗುಣ කිරීමක් වගේ. ඔයා දන්නවා සාමාන්‍යයෙන් ಗುಣ කිරීමකදී බිඳුවෙන් ಗುಣ කරොත් හැම වෙලෙම එන්නේ අවුට්පුට් එක මොකද්ද? බිඳුව. හරිද? ඔයා බිඳුවෙන් ಗುಣ කරොත් අනිවාර්යෙන් බිඳුව එන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. x තියෙනවා අපි කීයද කියලා දන්නේ නැහැ. ඒක වැඩි කරනවා මම y ගෙන්. y කීයද කියලා දන්නෙත් නැහැ. අපි සමහරලාට නේද අපිට 10 කියලා ගන්න පුළුවන් මෙතෙන්දී y බෑ නේද? අපි දන්නවා බූලිය බීජ ගණිතයේදී සාමාන්‍ය බීජ ගණිතයේ මේ තියෙන බූලියානු බීජ ගණිතය. බූලියානු කියන්නේ ඒකේ තියෙන්න පුළුවන් අගයන් දෙකයි. මොනවාද? බිඳුව සහ 1 විතරයි. මේ බූලියානු බීජ ගණිතයේදී මෙතන තියෙන්න පුළුවන් බිඳුව සහ 1 විතරයි. එක්කෝ මෙතන 1 තියෙන්න පුළුවන් නැත්නම් බිඳුව තියෙන්න පුළුවන්. මොකක් තිබ්බත් අදාළ නැහැ. මේක අපි ඔහොම මොනවා හරි තව විචල්යන් තියෙනවා. ඔහොම වැඩි කරන් ගිහිල්ලා බිඳුවෙන් ගුණ කරොත් අවසානයේ මොකක්ද අවුට්පුට් එක එන්නේ? බිඳුවයි. තේරුණාද කියන එක? මේවා කුමක් වුණත් මෙතන 1 ඇවිල්ලා මෙතනත් 1 තිබිලා මෙතන බිඳුවෙන් ගුණ කරොත් මොකද වෙන්නේ? අවසානයේ බිඳුව වෙනවා. මේ ඔක්කොම බිඳුව වෙලා මෙතන බිඳුව තිබ්බත් ඒත් බිඳුවයි. ඇයි ඒ බිඳුවෙන් ගුණ කරොත් ඕනම එකක් මොකක් වෙනවද? බිඳුව බවට පරිවර්තනය වෙනවා. එහෙනම් මේක ගුණිතයක් වගේ අපි නම් ලියමු බලන්න මේකට අවුට්පුට් එක බිඳුවයි ගුණ කරොත් බිඳුව එනවා. බිඳුවයි 1යි ගුණ කරත් එන්නේ බිඳුවමයි. 1යි බිඳුව ගුණ කරත් එන්නේ බිඳුවමයි. 1 වෙන්නේ මොනවා වුණොත් විතරද? සියල්ලම 1 තියෙන්න ඕනේ. තේරුණාද? සියල්ලම 1 තිබ්බොත් විතරයි 1 වෙන්නේ. මේක විශේෂ අවස්ථාවක් මේකේ. මොකද අවස්ථාව? සියලුම ඉන්පුට් 1 තිබ්බොත් විතරයි 1 වෙන්නේ. ඔය එකේ තිබ්බ විශේෂ අවස්ථාව මොකද්ද? සියල්ලම බිඳුව තිබ්බොත් විතරයි බිඳුව වෙන්නේ. එකක් හරි 1 තිබ්බොත් ඔක්කොම මොනවා වෙනවද? 1 වෙනවා. තේරුණාද කියන එක? හරි. එහෙනම් පුතා මේ සර්කිට් එකත් අඳින්න බලන්න. අපි මේක ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් විදිහට අඳලා පෙන්නන්න. මම බලා ගන්න හොඳින්. ඉස්සෙල්ලා වගේ මම පරිපථ සටහනක් අඳින්නම්. මෙහෙම බැටරි එකක් අරගෙන
ඊට පස්සේ මේකට බල්බ් එකක් සම්බන්ධ කරනවා. මේ වගේ බල්බ් එකක් සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේකේ ස්විච් දෙකක් මම සම්බන්ධ කරනවා. එකක් මෙතනින් සහ එකක් මෙතනින්. මේ සීරියලි කනෙක්ට් කරලා තියෙනවා. එක දිගට. හරිද? මම මේකට කියනවා A ස්විච් එක කියලා, මේකට කියනවා B ස්විච් එක කියලා. දැන් මේ ස්විච් දෙක ගත්තොත් එහෙම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ස්විච් දෙකම දැන් තියෙන මොන අවස්ථාවේදීද? ඕෆ් අවස්ථාවේදී තියෙන්නේ. හරිද? දෙකම ඕෆ් වෙලා තියෙන්නේ. බල්බ් එක පත් වෙනවද නැහැ? ධාරාව මෙහෙම ගිහිල්ලා මෙතනින් නතර වෙනවා. ගලන්න විදියක් නැහැ. එහෙනම් මොනවද වෙන්නේ? බල්බ් එක අපි හිතමු L කියන්නේ බල්බ් එක කියලා. එහෙනම් බල්බ් එකත් මොකද්ද? ඕෆ් අවස්ථාවේ තියෙන්නේ. තේරෙනවද කියන එක? එහෙනම් මෙතන තියෙන්නේ ඒක තමයි. මේ ස්විච් එක ඕෆ් කරලා තියෙනවා. මේ ස්විච් එකත් ඕෆ්. බල්බ් එකත් ඕෆ්. තේරෙනවද කියන එක? එහෙනම් අපි මේක ඔන් කරලා බලමු එකක්. හරිද? A ස්විච් එක ඕෆ් එකේම තියලා B ස්විච් එක ඔන් කරමු. මේක ඕෆ් තියලා B ස්විච් එක ඔන් කරමු. තේරෙනවද? එතකොට මොකද වෙන්නේ? මේක ඕෆ් එකේ තියෙනවා, මේක ඔන් එකේ තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙහෙම එන ධාරාව මෙතනින් නතර වෙනවා. මෙතනින් එහාට යනවද නැහැ? ඇයි? මෙතනින් ස්විච් එක ඕෆ් කරලානේ තියෙන්නේ. මේක ඔන් කරා කියලා වැඩක් වෙනවද? නැහැ. මෙතනින් මෙහාට ධාරාව ගලන්නේ නැහැ. ඒතර පුතා මේක ඕෆ් අවස්ථාවේ තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ මම ඊළඟ අවස්ථාව බලනවා මෙහෙම. මම මේක ඕෆ් එකේ තියලා මේක ඔන් කරලා බලනවා. රයිට්. මේක ඔන් කරනවා, මේක ඕෆ් එකේ තියෙන්නේ. ඒතර මොකද වෙන්නේ? බල්බ් එක පත් වෙනවද? නැහැ. මෙහෙම ධාරාව ගල්ලා මෙතනින් නතර වෙනවා. මෙතනින් එහාට යන්නේ නැහැ. එහෙනම් බල්බ් එක පත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම කරන්නේ මේ දෙකම ඔන් කරනවා. දෙකම ඔන් කරොත් මොකද වෙන්නේ? ධාරාව මෙහෙම ගල් වෙලා බල්බ් එක පත්තු වෙනවා. දෙකම ඔන් කරොත් එහෙම බල්බ් එකත් ඔන් වෙනවා. තේරුණාද? ඒතර මේක තමයි පුතා අපි මෙතන නිරූපණය කරලා තියෙන්නේ. මේ බලන්න. එකක් හරි ඕෆ් නම් බල්බ් එක ඕෆ්. එකක් හරි ඕෆ් නම් බල්බ් එක ඕෆ්. සියල්ලම ඔන් නම් තමයි බල්බ් එක ඔන් වෙන්නේ. එහෙනම් මතක තියාගන්න ලේසි. කියන බලන්න O ගේට් එක කියන්නේ මොකද්ද? O ගේට් එකේ එකක් තිබ්බොත් අවුට්පුට් එක එක වෙනවා. N ගේට් එකේ බිඳුවක් තිබ්බොත් අවුට්පුට් එක බිඳුව වෙනවා. O ගේට් එකේදී සියල්ලම බිඳුවේව තිබ්බොත් එහෙම බිඳුව එන්නේ. N ගේට් එකේදී සියල්ලම එකේව තිබ්බොත් තමයි එක එන්නේ. තේරුණාද? හරි. එහෙනම් සාරාංශයක් වගේ විදිහට මම මේක ඔයාලට කිව්වේ. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් මෙන්න මේ සටහන් දෙක ඇඳ ගන්න බලන්න. අයනම් මේක ලියාගෙන ඉවර නම් ක්‍රියාකාරීත්වය පහලින් ලියා ගන්න බලන්න. ක්‍රියාකාරීත්වය මේ වගේ ලස්සනට පහලින් ලියා ගන්න. ක්‍රියාකාරීත්වය කියලා දාලා ඉස්සරහින් ලියා ගන්න. n තාර්කික ద్వාරයේ තාර්කික ආදානයන් සියල්ලම n තාර්කික ద్వාරයේ තාර්කික ආදානයන් සියල්ලම සත්‍ය වේ නම් පමණක් n තාර්කික ద్వාරයේ තාර්කික ආදානයන් සියල්ලම සත්‍ය වේ නම් පමණක් තාර්කික ප්‍රතිදානය සත්‍ය වේ. තාර්කික ප්‍රතිදානය සත්‍ය වේ. මේ මොකද්ද මේ කියන්නේ?
AND gate එකේ තියෙන සියලුම input එක නම් පමණයි output එක එක වෙන්නේ. ඊට පස්සේ ඒකටම ලියා ගන්න අනෙකුත් සියලුම අවස්ථාවල තාර්කික ප්‍රතිදානය අසත්‍ය වේ. අනෙකුත් සියලුම අවස්ථාවල තාර්කික ප්‍රතිදානය අසත්‍ය වේ. එනම් එක් ආදානයක් හෝ අසත්‍ය නම් ප්‍රතිදානය අසත්‍ය වේ. ඒ මොකද්ද කියන්නේ? එකක් හරි අසත්‍ය නම් ප්‍රතිදානය මොනවා වෙනවද? අසත්‍ය වෙනවා. තේරෙනවද කියන එක? හරි. එහෙනම් මෙන්න මේ මන් ලියන ඒවා ටික බලලා ඒවට ප්‍රතිදාන ලියන්න බලන්න. පළවෙනි එක, දෙවෙනි එක, හරි. මෙන්න මේ පහ ඇඳගෙන මේවට එන ප්‍රතිදාන ලියන්න බලන්න මොනවද කියලා. හරි අපි නම් බලමු මේවට මොනවද එන ප්‍රතිදාන කියලා. මම ඉස්සෙල්ලා කිව්වා අපි AND gate එකක් ඇඳොත් එහෙම ඒකේ විචල්යන් දෙකක් තියෙනවා නම් අපි ඒක මැදට ඩොට් දාලා ලියන්නේ A and B කියලා. AND gate එකේ බිඳුවක් තිබ්බොත් input එක අනිවාර්යෙන් එන්නේ මොකද්ද? output එක බිඳුවක්. හරිද? සියල්ලම එක වුණොත් විතරයි output එක එක වෙන්නේ. මේ බලන්න මේ සියල්ලම එක තියෙන input දෙකයි තියෙන්නේ සියල්ලම එක තියෙන. එහෙනම් මේකට මොකක්ද දෙන්නේ? අන්තිමට එක එනවා. මේක බලන්න මේ. මෙතන ඔක්කොම එකට තිබ්බට අවසාන එක බිඳුව වෙලා තියෙනවා. ඒ කියන්නේ බිඳුවක් තිබ්බ ගමන් අනිවාර්යෙන් output එක බිඳුවයි කියලා අපිට දාන්න පුළුවන්. අනිත් ඒවා කිසිම දෙයක් සැලකිල්ලට ගන්න නැතුව. මෙතන බලන්න මේ AND එකේදී AND එකේ සියල්ලම එක තියෙනවා. ආයෙනම් බයක් නැහැ. මොකද output එක එක එන්නේ. මේ වගේ තියනවා නම් පිළිතුර නිවැරදියි. right. එහෙනම් මේක හදා ගන්න බලන්න. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ XOR මාතෘකාව දාගන්න බලන්න. XOR මාතෘකාව දාගන්න. XOR XOR gate එක
මේක පුතා මූලික ద్వාර වලින් එහාට ගියපු අමතර ద్వාරයක්. හරිද? දැන් අපි මූලික ద్వාර ටික ඉවරයිනේ. මොනවද මූලික ద్వාර ටික? not එක, o එක, and එක ඉවරයි. මේ තියෙන්නේ ඊට වඩා අමතර ద్వාරයක් තියෙන මොකක්ද මේ ගේට් එක? exo ద్వාරය. right? exo gate එක. right? එතකොට මේ ద్వාරේ අපි සලකුණ අඳින්නේ මෙන්න මේ වගේ. හරිද? මෙන්න මෙහෙම තමයි අපි exo ద్వාරයේ සලකුණ අඳින්නේ. O එක අඳිනව නේද? සාමාන්‍යයෙන් මෙහෙමනේ අපි O එක අඳින්නේ. right? ඔන්නෝම අපිට O එක අඳින්න පුළුවන්. හරිද? exo එක අඳින්න මෙන්න මෙතනින් වැඩිපුර අපි line එකක් අඳින්න ඕනේ. මෙන්න මෙහෙම. තේරුණාද? මෙන්න මේකට තමයි මොකක් කියන්නේද? exo ద్వාරය කියලා කියන්නේ. තේරුණාද අඳින ක්‍රමය? මෙන්න මෙහෙම තමයි අපි exo ద్వාරය නිර්මාණය කරන්නේ. O ద్వාරය ඇඳලා නේද? ඒකේ අර මෙතන තියෙන curve line එක අපි තව curve line එකක් අඳිනවා මේවා. ඔන්නෝම අපිට ලස්සනට exo ద్వාරයක් ඇඳ ගන්න පුළුවන්. තේරුණාද? හරි. එහෙනම් අපි ගත්තොත් එහෙනම් මෙතන A තියනවා කියලා. මෙතන A තිබ්බොත් එහෙම මෙතන B තිබ්බොත් එහෙම අපි මේක output එක ලියන්න පුළුවන් A exo B කියලා. තේරෙනවද exo එක ලියන විදිය? A exo B කියලා අපිට මේකේ output එක ලියන්න පුළුවන්. හරිද? හරි. කලින් වගේම තමයි මේකේ input අවම දෙක තියෙන්න ඕනේ. හරිද? input දෙකක් තියෙන්න ඕනේ මේ වගේ. එක input එකක් තියෙන exo ඒව නැහැ. හරිද? ඒතර මේකටත් මම truth table එකක් ඇඳලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම A B සහ A exo B. right? A exo B. මේකේ තර වගේම තමයි input දෙකක් තියෙනවා කියන්නේ. මේකේ තියෙන්න පුළුවන් අවස්ථා හතරක් තියෙනවා. combinations කීයක් තියෙනවද? හතරක් තියෙනවා තියෙන්න පුළුවන්. input combinations හතරක් තියෙනවා. ඒතර මේ හතරට අදාළ වෙන output එක මම ලියලා පෙන්නන්නම්. මේක හොඳට මතක තියාගන්න. හරිද? සාමාන්‍යයෙන් exo ద్వාරයේදී වෙන්නේ exo gate එකේදී වෙන්නේ ඒ input තියෙනවනේ. හරිද? ඒ input දෙක සමාන input දෙකක් නම් මම මේ කියන්නේ input දෙකක් තියෙද්දි. හරිද? input දෙකක් තියෙද්දි දැන් මේක input දෙකයිනේ තියෙන්නේ. input දෙකක් තියෙද්දි input දෙක සමාන නම් එන්නේ බිඳුව. input දෙකක් තියෙද්දි input දෙක සමානයි කියන්නේ එක්ක off නැත්නම් on නැත්නම් බිඳුව නැත්නම් එක. ඒක තමයි සමානයෝ කියන්නේ. ඒතර මේ සමාන දෙකක් තියෙද්දි එන්නේ බිඳුව. එක આવොත් එන්නේ බිඳුව આવොත් එන්නේ බිඳුව. තේරෙනවද? සමාන දෙකක් කියන්නේ එක්ක ගැහැණු නැත්නම් පිරිමි. ගැහැණු පිරිමි ගත්තොත් අසමාන නේද? ඒතර මේක ඒ වගේ. හරිද? මේකේ පිරිමි આવොත් එහෙම බිඳුව වෙනවා. ගැහැණු આવොත් බිඳුව වෙනවා. ගැහැණු පිරිමි આવොත් එක එනවා. විරුද්ධ දෙකක් આવොත් එක එනවා. තේරුණාද කියන එක? විරුද්ධ දෙකක් නම් හා නේද? තේරුණාද? විරුද්ධ දෙකක් නම් එක. විරුද්ධ දෙකක් නම් එක. තේරුණාද කියන එක? සම නෑ. තේරුණාද කියන එක? ඒක තමයි ඔගේ අදහස. සරලව කිව්වොත්. ඒ මොකද මේ ගේට් එක XO ద్వාරය. මේකෙන් බලන්නේ මොකක්ද ඇත්තටම? විරුද්ධ දෙකක්ද කියලා. තේරුණාද? මේකෙන් බලන්නේ පුතා විරුද්ධ දෙකක්ද කියලා. තේරුණාද කියන එක? නේ? අසමාන දෙකක් නම් තමයි හා කියලා කියන්නේ. තේරුණාද මේ? ගැහැණු පිරිමි නම් හා. නේද? පිරිමි ගැහැණු නම් හා. නේද? ගැහැණු බලන්න බෑ. ඔට්ටු නෑ. පිරිමි ඔට්ටු නෑ. ඒ වගේ එකක් කියන්නේ. තේරුණාද කියන එක? හරි. එහෙනම් පුතා මේක හොඳට මතක තියාගන්න. XO එක කොහොමද ඒක බලන්නේ? අසමාන දෙකක් නම් එක එනවා, සමාන දෙකක් නම් බිඳුව එනවා. මේකේ දෙක ගන්න කපල් අරන් මේ හදලා තියෙන්නේ. right. එහෙනම් මේක අපි හරිද අර වගේ මේ සර්කිට් එකකින් අඳින්න අවස්ථාවක් නැහැ. මෙන්න මෙහෙම අපිට output එක ලියා ගන්න පුළුවන්. එහෙනම් පහලින් මේකේ ක්‍රියාකාරීත්වය ලියන්න බලන්න මේ වගේ ඇඳගෙන
හරි කමක් නැහැ. අපි ඒකත් නිකන් සාකච්ඡා කරමු බලන්න නම්. එහෙනම් මම කියලා දෙන්න ඔයගොල්ලන්ට XOR ගේට් එකත් කොහොමද සර්කිට් එකකින් නිර්මාණය කරන්න කියලා. ඒ කියන්නේ විද්‍යුත් පරිපථයක් පාවිච්චි කරලා XOR ගේට් එක නිරූපණය කරන විදිහත් කියලා දෙන්න. ඒතරවට මේක තවදුරටත් පැහැදිලි වෙයි. මොකද මේ වගේ එකක් තියෙනවා. හරිද? මේ වගේ එකක් තියෙනවා පාස් පේපර්ස් බැලුවොත් එහෙම ඒ පාස් පේපර් එකක තියෙනවා මේ වගේ සර්කිට් එකක්. හරිද? ඒකින්ද මම මේක පැහැදිලි කරන්නම්. හොඳින් බලා ගන්න. ඒතකොට ආයේ පාස් පේපර් එකේ තියෙන එකත් හොඳින් ගොඩ දා ගන්න පුළුවන්. හරිද? මෙන්න මෙහෙමයි මේ සර්කිට් එක අඳින්නේ. මම මෙහෙම ගන්නම්. මම මෙහෙම බැටරි එකක් ගන්නවා. අරගෙන මෙන්න මෙතනින් ස්විච් එකක් සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් මම අඳිනවා බල්බ් එක. බල්බ් එක අඳිනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් තව ස්විච් එකක් දානවා. හරිද? right. අපි සාමාන්‍යයෙන් ස්විච් ඉගෙන ගත්තම ඉස්සෙල්ලා මෙන්න මෙහෙම ස්විච් තියෙනවනේ. right. මේක on කරන්න පුළුවන්, off කරන්න පුළුවන්. on කරන්න පුළුවන්, off කරන්න පුළුවන්. මේ මම දැන් අඳින ස්විච් එක ටිකක් වෙනස්. මෙන්න මේ ස්විච් එක පොඩ්ඩක් බලන්න. right. මේ ස්විච් එක බලන්න. මේකට අපි කියනවා single pole double throw SPDT ස්විච් කියලා කියනවා මේක. හරිද? මේකේ single pole එකක් තියෙන, මේකේ throw දෙකක් තියෙනවා. හරිද? එළියට යන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් අර වාහනවල සිග්නල් මාරු කරද්දී ඒ කියන්නේ වමට දකුණට සිග්නල් දාද්දී මේ වගේ ස්විච් පාවිච්චි කරනවා. මෙන්න මෙහෙම එන ලයින් එක මෙතෙන්ට දෙන්නත් පුළුවන්, මෙතෙන්ට දෙන්නත් පුළුවන්. මෙතෙන්ට දුන්නොත් මේකෙන් යනවා ලයින් එක, right? මෙතෙන්ට දුන්නොත් එහෙම මේකෙන් ලයින් එක යනවා. තේරුණාද? මේකට කියනවා SPDT ස්විච් එකක් කියලා. මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා 2000 මං හිතන්නේ 15 එක්සෑම් එකේ මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. මේකට චුට්ටක් වෙනස් එක. හරිද? ඒතර මේකට කියනවා SPDT ස්විච් එක කියලා. මේක මෙතෙන්ට ලයින් එක දෙන්න පුළුවන්, මෙතෙන්ට ලයින් එක දෙන්න පුළුවන්. මෙහෙම වෙන ලයින් එක තැන් දෙකකට මාරු කරලා දෙන්න පුළුවන්. ඒතර මේ වගේ එකක් තමයි මම මෙතනින් අදින්නේ. ඔන්න බලා ගන්න. මෙතනින් මෙහෙම එන ධාරාව මට මේ ලයින් එකට දෙන්නත් පුළුවන්. right. මෙන්න මේ ලයින් එකට දෙන්නත් පුළුවන්, නැත්නම් මෙන්න මේ ලයින් එකට දෙන්නත් පුළුවන්. right. හරි. තව ස්විච් එකක් මම මෙතනින් අඳිනවා. ඔන්න එක ස්විච් එකක්. මෙතනත් මම ඒ වගේ ස්විච් එකක් අඳිනවා. right. මෙන්න මෙහෙම මේ ස්විච් එකත් එහෙමයි. හරිද? මෙතෙන්ට දෙන්න පුළුවන්, නැත්නම් මෙතෙන්ට දෙන්නත් පුළුවන්. හරිද? එතන මේ ස්විච් දෙකේ එන වයර්ස් දෙක අපි මාරු කරන්න ඕනේ. හරිද? මේ ස්විච් දෙකේ එන වයර්ස් දෙක මාරු කරන්න ඕනේ. මෙන්න මෙහෙම. right. මෙන්න මෙහෙම ගන්න ස්විච් එක මම මෙන්න මේකට සම්බන්ධ කරනවා. right. මෙහෙම එන ස්විච් එක මෙන්න මෙහෙම මාරු කරනවා. හරිද? හරි. මම මේ ස්විච් දෙක දැන් නම් කරන්නම්. මේක ස්විච් 1, මේක ස්විච් 2. හරිද? අපි හිතුව මේ ස්විච් එක මෙන්න මේ ස්විච් එක මෙන්න මෙතෙන්ට ගෑවෙනවා නම්, හරිද? මේ පෝල් එක මෙතනින් ගෑවෙනවා නම් මෙතෙන්ට අපි කියන එකට බිඳුවයි කියලා. හරිද? මේ පෝල් එක මෙතන ගෑවෙනවා නම් බිඳුවයි. මෙතන ගෑවෙනවා නම් මොකද්ද? 1යි. හරි. මේකටත් එහෙම දාගමු. මේ ස්විච් එක මෙතෙන්ට සම්බන්ධ වෙනවා නම් බිඳුවයි, මෙතෙන්ට සම්බන්ධ වෙනවා නම් 1යි. මේ තියෙන ස්විච් 2 එක, මේ තියෙන ස්විච් 1 එක. right. මම මේකට ට්‍රුත් ටේබල් එකක් ඇඳලා පෙන්නන්නම්. මේක බලා ගන්න. ට්‍රුත් ටේබල් එක අඳින විදිය. මේකේ ඉන්පුට් දෙකක් තියෙනවා මොනවාද? ස්විච් 1 එක සහ ස්විච් 2 එක. මේකේ බල්බ් එකක් තියෙනවා L කියලා. මේ තියෙන පවර් සෝස් එක. right. එතකොට මේ බල්බ් එක පත්තු වෙනවද නිමෙනවද කියලා අපි මෙතන ලකුණු කරන්න යන්නේ. අපි දන්නවා ස්විච් දෙකක් තියෙනවා නම් ඒකේ තියෙන පුළුවන් අවස්ථා තියෙනවා කීයක්ද? ස්විච් දෙකක් ගෙනා මම ඉස්සෙල්ලා කියලා දුන්නා කී හතරක් තියෙනවා මොනවාද? 0.0, 0.1, 1.0, 1.1 කියලා අවස්ථා හතරක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මෙහෙම අපි දන්නවා සාමාන්‍ය මේ බැටරියට සම්බන්ධ කරලා තියෙන. ඒතකොට මේකේ ධාරාව මේ පැත්තට ගලනවා. මෙන්න මෙහෙම ගලාගෙන එනවා. ගලාගෙන ඇවිල්ලා right. මෙතෙන්දී ධාරාව මෙන්න මෙහෙම
දැන් මේ ස්විච් එක සම්බන්ධ කරලා තියෙන්නේ මේ බිඳුව කියන අග්‍රයට නේද? එහෙනම් මේ ස්විච් එක බිඳුව කියන අවස්ථාවේ තියෙන්නේ. ඒතර මේ ස්විච් එකේ ධාරාව ගලන්නේ මේ පැත්තට. මෙන්න මෙහෙම මෙන්න මෙතෙන්ට යනවා. right. මෙතෙන්වත් එක සම්බන්ධයක් තියෙනවද? නැහැ. මෙතන මේ ජම්ප් එකක් තියෙන්නේ. හරිද? උඩින් යන්නේ. මේ වයර් එකත් එක්ක මේ වයර් එක සම්බන්ධයක් නැහැ. හරිද? ඒතර මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතනින් මෙතෙන්ට යනවා. මෙතනින් එහාට මේ පැත්තට පාස් වෙනවද? නැහැ. නෑ නේද? එතකොට මේ වෙලාවේදී තියෙන්නේ ස්විච් 1 එක බිඳුව අවස්ථාව. හරිද? මේ වෙලාවේදී ස්විච් 1 එක තියෙන්නේ බිඳුව අවස්ථාවේ, ස්විච් 2 එක තියෙන්නේ බිඳුව අවස්ථාව. right? ස්විච් 1 එක බිඳුව අවස්ථාවේ තියෙනවා, ස්විච් 2 එකත් බිඳුව අවස්ථාවේ තියෙන්නේ. එහෙනම් කියන්න බලන්න මේ වෙලාවේ ලයිට් එක පත් වෙනවද නැද්ද? මේකත් බිඳුව තියෙන්නේ, මේකත් බිඳුව තියෙන්නේ. පත් වෙනවද නැද්ද? පත් වෙන්නේ නැහැ නේද? මේ ධාරාව මෙහෙම එනවා, මෙතනින් නවතිනවා. right? මේ පැත්තත් එක්ක සම්බන්ධයක් නැහැ. මේ වගේ අවස්ථාවකදී ලයිට් එක පත් වෙන්නේ නැහැ කියලා අපිට බිඳුව දාගන්න පුළුවන්. තේරුණාද? හරි. අපි නම් මේක වෙනස් කරලා බලමු. right මම මේක පොඩ්ඩක් වෙනස් කරලා පෙන්නන්න. පළවෙනි ස්විච් එක එහෙමම තියලා මම දෙවෙනි ස්විච් එක එකට දාගන්න. හරිද? දෙවෙනි ස්විච් එක එකට සම්බන්ධ කරගන්න. මෙන්න මේ. ඒතර මොකද වෙන්නේ කියලා අපි පරීක්ෂා කරලා බලමු. ඔන්න බලන්න. මෙන්න මෙහෙම ධාරාව වෙනවා. ඇවිල්ලා මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා බල්බ් එක කරා යමු වෙනවා. එහෙනම් ඒ අවස්ථාවේදී ඔයා දන්නවා බල්බ් එක මොනවා වෙනවද? පත් වෙනවා. හරිද? එහෙනම් බිඳුව 1යි තියෙන අවස්ථාවේදී මේකේ බල්බ් එක පත් වෙනවා. තේරුණාද? මෙහෙම එනවා නේද? මෙතනින් ගිහිල්ලා මේ බිඳුව අවස්ථාවේ මේක තියෙන්නේ. මේක තියෙන්නේ එක අවස්ථාවේ. ඒතර මේ දෙක සම්බන්ධ වෙනවා. මේ ක්‍රොස් කරලානේ තියෙන්නේ නේද මෙහෙම. හරි මාරු කරලා දාලා තියෙන්නේ. ඒකින්ද මේක බිඳුව තියෙද්දි මේක එක තියෙද්දි තමයි මේක සම්බන්ධ වෙන්නේ. හරි. ඒතර ඔය අවස්ථාවේදී මේක පත් වෙනවා. ඊට පස්සේ මම මේකත් වෙනස් කරනවා මෙහෙම. right. මේක දානවා එකට, මේක දානවා බිඳුවට. දැන් බලමු පත් වෙනවද කියලා. මෙහෙම ධාරාව යනවා. මෙතනින් සම්බන්ධ වෙනවා මේ වයර් එකට. මෙතන මේක දිගේ යනවා, මෙතෙන්ට යනවා. මෙහෙම සම්බන්ධය ඇති වෙනවා. එහෙනම් ඒ අවස්ථාවේදීත් එකයි බිඳුව තියෙන අවස්ථාවේදීත් මේ බල්බ් එක පත් වෙනවා. අන්තිම අවස්ථාව මොනවද කරන්න තියෙන්නේ? මේකත් එකේ තියලා මේකත් එකට ගන්න. දෙකම තියෙන්නේ මොකේද? එකේ. දැන් බලන්න මේක පත් වෙනවද කියලා. මෙතනින් එනවා කරන්ට් එක. right. මෙතනින් මෙහෙම එනවා. කොහොම ගිහිල්ලා මෙතනින් සම්බන්ධයක් තියෙනවා මේකත් එක්ක. මෙහෙම යනවා. මෙතනින් ගිහිල්ලා මෙතනින් එහාට යනවද මේකට? නැහැ. මෙතන සම්බන්ධයක් නැති හින්දා මෙතනින් ධාරාව නවතිනවා. හරිද? මෙතන මේක සම්බන්ධයක් නැහැ. ඒතර මේ බල්බ් එකට කරන්ට් එක යන්නේ නැහැ. ඒ කියන්නේ මේක පත් වෙන්නේ නැහැ. right. ඔන්නෝම අපිට හරිද XOR ගේට් එකෙත් අර ක්‍රියාකාරීත්වය විස්තර කරන්න පුළුවන් මේ වගේ සර්කිට් එකක් ඇසුරේ. තේරෙනවද මේක? මේකේ විශේෂත්වය තියෙන්නේ මේකේ SPDT ස්විච් එකක් තියෙන්නේ. right. අන්න එක තමයි මේකේ තියෙන සාමාන්‍ය විශේෂත්වය. සහ මේකේ වයර් දෙක මාරු කරලා සම්බන්ධ කරලා තියෙනවා. මේ වයර් එක ගිහිල්ලා මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ, මේ වයර් එක ගිහිල්ලා මෙතෙන්ට සම්බන්ධ වෙනවා. ඒතර විරුද්ධ දෙකක් තියෙද්දි විතරයි මේක එක වෙන්නේ. හරිද? වයර් දෙක මාරු කරලා තියෙන හින්දා විරුද්ධ දෙකක් තියෙන හින්දා තමයි මේකේ එක වෙන්නේ. තේරෙනවද කියන එක? හරි. එහෙනම් මේක ඇඳ ගන්න බලන්න. මෙතනින් ඇඳ ගන්න බලන්න පහලින්. පරිපත සටහන. පහලින් මෙන්න මේ වගේ ක්‍රියාකාරීත්වය ලියන්න. XOR ద్వාරයක ආදාන දෙකක් පමණක් ඇති අවස්ථාවක XOR ద్వාරයක ආදාන දෙකක් පමණක් ඇති අවස්ථාවක කියලා ලියා ගන්න. මෙහෙම ලියන්නකෝ. XOR ద్వාරයක ආදාන දෙකක් පමණක් ඇති අවස්ථාව කියලා ලියලා එතනින් මෙන්න මේ ක්‍රියාකාරකම ලියා ගන්න. හරිද? ආදාන දෙකක් පමණක් තියෙනවා නම් මෙහෙමයි වෙන්නේ. දෙකට වඩා තියෙනවා නම් මේක වෙනස් ආකාරයෙන් මට විග්‍රහ කරන්න පුළුවන්. හරිද? එහෙනම් දෙකක් පමණක් ඇති අවස්ථාවක කියලා ලියලා මෙන්න මේ විස්තරය ලියා ගන්න. කොහොමද ලියන්නේ?
තර්කාදානයන් සමාන වෙන විට තර්කාදානයන් සමාන වන විට තර්කාදානයන් සමාන වන විට තර්කාදානයන් සමාන වන විට තාර්කික ප්‍රතිදානය අසත්‍ය වේ. සමාන වන විට තාර්කික ප්‍රතිදානයන් අසත්‍ය වේ. ඒ කියන්නේ සමාන නම් අසත්‍ය වෙනවා. සමාන නම් අසත්‍ය කියලා එනවා. right? ඊට පස්සේ ඒකටම ලියා ගන්න තාර්කික ආදානයන් අසමාන වන විට තාර්කික ආදානයන් අසමාන වන විට තාර්කික ආදානයන් අසමාන වන විට ප්‍රතිදානය සත්‍ය වේ. ප්‍රතිදානය සත්‍ය වේ. තේරුණාද? හරි. මම දැන් මේක කියා දුන්නේ ඉන්පුට් දෙකක් තියෙන අවස්ථාවලදී විතරයි. මේක ඉන්පුට් තුනක් ඊට වැඩි ගාණක් ආවොත් එහෙම මේකේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඒකින්ද හොඳින් මේක අහගන්න. මේක පැහැදිලිව තේරුම් ගන්න. right? ඕනේ නම් හොඳින් බලා ගන්න. right. මෙන්න මෙහෙම આવොත් මොනවද කරන්නේ? මෙන්න මෙහෙම આવොත්. හරිද? අපිට කිව්වොත් එහෙම මේ වගේ එකක් ඇඳලා පෙන්නුවොත්. A B C මෙන්න මෙහෙම XO එකක් ඇඳොත් එහෙම මේකේ අවුට්පුට් එක ගන්නෙ කොහොමද? මෙන්න මෙහෙම ගත්තත් අවුට්පුට් එක ගන්නෙ කොහොමද? right මේ තියෙන්නේ මොකද්ද? A XO B XO C. හරිද? මේකේ ඉන්පුට් තුනක් තියෙනවා. හරිද? ඉන්පුට් තුනක් ආවොත් කොහොමද ගන්න කියලා මම මේ කියා දෙන්න යන්නේ. අපිට මේක මෙන්න මෙහෙම ඇඳ ගන්න පුළුවන් ඕන. හරිද? අපිට මේකම හරිද? අපිට මේ ඇඳගත්ත XOR ගේට් එක ඉන්පුට් තුනේ එක මේ විදිහටම අපිට අඳින්න පුළුවන් ඉන්පුට් දෙකේ ඒවා පාවිච්චි කරලා මෙන්න මෙහෙම. මේ බලන්න මේක පොඩ්ඩක් බලන්න. දැන් අපිට 1 ධන 2 ධන 3 කියන එක සියල්ලම එකතු කිරීමනේ තියෙන්නේ නේද? එකපාර එකතු කරන්නත් පුළුවන්. නැත්නම් අපිට පුළුවන් 1 2 එකතු කරලා මුලින්ම ඊට පස්සේ එන උත්තරේට මේ 3 එකතු කරන්නත් පුළුවන්. තේරුණාද? මුලින්ම මේ දෙක එකතු කළා පස්සේ ඊට පස්සේ එන උත්තරේට මේක එකතු කරන්න පුළුවන්. තේරුණාද කියන එක? ඒ වගේ මේකත් අපිට XO එක මෙහෙම හදා ගන්න පුළුවන්. A සහ B කියන දෙක XO කරනවා. එහෙම XO කරලා එන අවුට්පුට් එක C ත් එක්ක නැවත මොනවා කරනවද? XO කරන්න පුළුවන්. ඔන්නම. තේරෙනවද? එතකොට මොකද්ද වෙන්නේ? A XO B මෙතනින් මොකක්ද වෙන්නේ? A XO B XO C. තේරෙනවද? ඔන්න ඒ වගේ ක්‍රියාකාරකම හදා ගන්න පුළුවන්. එහෙනම් අපි කරන්න ඕනේ මේ කරන විවිධ ක්‍රම තියෙනවා. මම කෙටි ක්‍රමයකුත් පැහැදිලි කරනවා මේක ඉවරලා. හරිද? අපි මුලින්ම නිවැරදි ආකාරයට දිග ක්‍රමේ සාකච්ඡා කරමු. මම මෙහෙම ටේබල් එකක් ගහන ඕන බලන්න. right මේකේ ඉන්පුට් තුනක් තියෙනවා A එකයි B එකයි C එකයි ඉන්පුට් කීයක් තියෙනවද? තුනක් තියෙනවා.
අපි දන්නවා ඉස්සෙල්ලා මං කිව්වා අර ස්විච් දෙකක් තිබ්බොත් එහෙම ඒකේ තියෙන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මොනවාද? දෙකේ දෙවෙනි බලයක් තියෙන්න පුළුවන්. ස්විච් දෙකක් තිබ්බොත්. දෙකම ඔෆ් කළා, එකක් දාලා, අනිත් එක දාලා, ඊට පස්සේ දෙකම ඔන් කළා. හරිද? ඒ වගේ ස්විච් තුනක් තිබ්බොත් එහෙම අවස්ථා කීයක් තියෙන්න පුළුවන්ද? ස්විච් තුනක් තිබ්බොත් තුනම ඔෆ් කරලා තියෙන්න පුළුවන්. මේක විතරක් දාලා තියෙන්න පුළුවන්. මේක විතරක් දාලා තියෙන්න පුළුවන්. මේක විතරක් දාලා තියෙන්න පුළුවන්. තුනම දාලා තියෙන්න පුළුවන්. මේ දෙක විතරක් දාලා තියෙන්න පුළුවන්. මේ දෙක විතරක් දාලා තියෙන්න පුළුවන්. ගොඩක් තියෙනව නේද? කොහොමද හොයාගන්නේ? ඉන්පුට් තුනක් තියෙනවා නම් අපිට දෙකේ තුන්වෙනි බලයක් පුළුවන්. ස්විච් 3යි නම් දෙකේ තුන්වෙනි බලයයි. ස්විච් 2යි නම් දෙකේ දෙවෙනි බලයයි. ස්විච් 1යි නම් දෙකේ එක්වෙනි බලය. එක ස්විච් එකයි නම් දෙකයිනේ පුළුවන්. නේද? ඔෆ් කරන්න පුළුවන්, ඔන් කරන්න පුළුවන්. ස්විච් 2යි නම් දෙකේ දෙවෙනි බලයයි. හතරක් පුළුවන් අවස්ථා. ස්විච් 3ක් තිබ්බොත් ඔයාලට තුනම ඔෆ් කරලා තුනම දාලා එකක් දාලා දෙකක් විතරක් දාලා එහෙම හදා ගන්න පුළුවන්. දෙකේ තුන්වෙනි බලයක්. ඒ කියන්නේ කීයද? 8ක් හදා ගන්න පුළුවන්. තර මේ ට්‍රුත් ටේබල් එක අඳිද්දි මම ට්‍රුත් ටේබල් අපි වෙනම ඉගෙන ගන්නවා. හරි ට්‍රුත් ටේබල් අඳින විදිය සහ ඒවා වෙනම ඉගෙන ගන්නවා. මේ ට්‍රුත් ටේබල් එක අඳිද්දි මම 8ක් තියෙනවනේ අවස්ථා. ඒ 8 මේ වගේ අඳ ගන්නවා. මුලින්ම 0.4ක් දානවා. හරිද? ඊට පස්සේ එකේව 4ක් දා ගන්නවා. මොනවද මං කරේ? 0.4කුයි එකේව 4කුයි දාගත්තා. ඊට පස්සේ 0.0 1 1 2 2 දා ගන්නවා. 0.0 1 1. ඊට පස්සේ 0.1 0.1 0.1 0.1 ඔය වගේ දානවා. තේරුණාද කියන එක? හරි. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ මේකේ මං කියවනේ අපිට එකපාර 3 බැරි හින්දා මම දෙකක් හදා ගන්නවා මුලින්ම. A සහ B XO කරගන්නවා මුලින්ම. මොන බලන්න? A සහ B මුලින්ම XO කරගන්නවා. ඔයා දන්නවා XO එකේ මොකද්ද තියෙන නීතිය? සමාන දෙකක් නම් බිඳුවයි අසමාන දෙකක් නම් එකයි. එහෙනම් බලන්න සමාන දෙකක් නම් මොකක්ද එන්නේ? බිඳුව. සමාන දෙකක් නම් එන්නේ බිඳුව. අසමාන දෙකක් නම් 1. අසමාන දෙකක් නම් 1. සමාන දෙකක් නම් මොකද්ද? අසමාන දෙකක් නම් 1. අසමාන දෙකක් නම් 1. සමානයි හින්දා මොනව වෙනවද? බිඳුව වෙනවා. ඔය වගේ පුරව ගන්න පුළුවන් A XO B කියන එක. ඊට පස්සේ කරන්න තියෙන මොකද්ද? AXO B එකට ආපහු XO කරන්න ඕන C එක. එහෙනම් මේ හදාගත්ත එකට හරිද? AXO B හදාගත්තනේ. හරිද? ඒකට මේ හදාගත්ත එකට ආපහු XO කරන්න ඕන මොකද්ද? C එක. right? ආපහු XO කරන්න ඕන මොකද්ද? C එක. right? ඒකට සමානයි මොකද්ද? AXO B XO C. එහෙනම් අපි මේකයි මෙන්න මේකයි XO කරමු. හරිද? මේ දෙක XO කරමු. එතකොට හරිනේ. XO එකේදී මොකද්ද වෙන්නේ පුතා? සමාන දෙකක් තියෙනවා නම් මොනවා වෙනවද? බිඳුව එනවා. සමාන දෙකක් තියෙනවා නම් බිඳුව දෙන්නේ. ඔව්. සමාන දෙකක් නම් බිඳුව එනවා. අසමාන දෙකක් නම් එක එනවා. අසමාන දෙකක් නම් එක එනවා. සමාන නම් බිඳුවයි අසමාන නම් එකයි. සමාන නම් බිඳුවයි අසමාන නම් එකයි. සමාන නම් බිඳුවයි අසමාන නම් එකයි. තේරුණාද? ඔය වගේ අපිට මේකේ ට්‍රුත් ටේබල් එක අඳින්න පුළුවන්. කොහොමද අපි මේක ඇන්දේ? A XO B XO C කියලා එක දිගට තියෙන එක අපිට එකපාර කරගන්න බැරි හින්දා අපි දෙක දෙක කරනවා. හරිද? දෙක දෙක කරන්නේ කොහොමද? මේ දෙක අරන් මුලින්ම XO කරගත්තා. ඊට පස්සේ ඒකයි C එකයි අරන් නැවත XO කරා. තේරුණාද? දැන් අපිට 1යි 2යි 3යි කියන එකපාර 3ක් එකතු කිරීමේ හැකියාවක් නැත්නම් අපි දුමු කැල්කියුලේටර් එකපාර 3ක් එකතු කරන්න බෑ. මොනවා කරන්න පුළුවන්ද? මුලින්ම මේ දෙක එකතු කරලා උත්තරය අරන් ඒ උත්තරේට නැවත මේක එකතු කරන්න පුළුවන්. ඔව් දෙකයි එකපාර වෙන්නේ. හරිද? ඒතර පුතා මේකේ මේ වගේ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. බලන්න මේ වගේ එකක් ඇඳ ගන්න පුළුවන් ඔයාලට. මේක හිතෙන් කිරීමේ හැකියාවකුත් තියෙනවා. කොහොමද කියන්න බලන්න මේක හිතෙන් කරන්නේ? හරි. මේක හිතෙන් කිරීමේ හැකියාවකුත් තියෙනවා. තේරෙනවද? අපි මේ වගේ හදලා ගත්ත එක අපිට හිතෙන් කරන්නත් පුළුවන් කෙටියෙන්. මෙන්න මෙහෙමයි කරන්න. අපි ගත්තොත් එහෙනම් මේ ඉන්පුට් සෙට් එක මේ තියෙන ඉන්පුට් සෙට් එකනේ. මේ ටික තමයි ඉන්පුට් විදිහට තියෙන්නේ. මේක අපි හදාගත්තේ මේ මැද අවස්ථාවක් විදිහට. මේ තියෙන ඉන්පුට් ටික. හරිද? මේ ඉන්පුට් ටිකේ එකේව ගාන ඔත්තේ නම් හරි මේ පේඩියක තියෙන එකේව ගාන ඔත්තේ නම් අවුට්පුට් එකට එන්නේ එක. තේරුණාද කියන එක? බලන්න මේ එකේව ගාන ඔත්තේ ගානක් එන්නේ මේ
එකේව තියෙන්නේ 1යි. එහෙනම් මොකද අවුට්පුට් එක එන්නේ? 1. එකේව ගාන ඔත්තේ ගානක් නම් අවුට්පුට් එකට 1 එනවා. එකේව ගාන ඔත්තේ ගානක් නම් අවුට්පුට් එකට 1 එනවා. එකේව ගාන ඔත්තේ ගානක් නම් මේ බලන්න එකේව ගාන ඔත්තේ ගානක් නම් අවුට්පුට් එකට 1 එනවා. දැක්කද ඒක? හරිද? බලන්න මේකේ එකේව ඔත්තේ ගානක් තියෙන හැම එකේම අවුට්පුට් එකට මොකද වෙලා තියෙන්නේ? 1. තේරුණාද කියන එක? හරි. එහෙනම් පුතා මේක ඔයා ඇඳ ගන්න ඕනේ. හරිද? මේ තියෙන්නේ ආදාන දෙකක් තියෙන අවස්ථාවක මේ තියෙන්නේ ආදාන තුනක් තියෙන අවස්ථාවක. රයිට්? මෙන්න මේ ටික ලස්සනට ඇඳ ගන්න ඕනේ. එහෙනම් ඇඳගෙන ඉවරලා අපි පහලින් ක්‍රියාකාරීත්වය ලියාගමු. ආදාන තුනක් ඇති අවස්ථාවක ක්‍රියාකාරීත්වය. හරිද? එහෙනම් මේකේ ඇඳ ගන්න බලන්න මේ ටේබල් එක. හරි මේක ඇඳලා ඉවර නම් පහලින් ලියා ගන්න පුළුවන් මේ වගේ ලියා ගන්න බලන්න. මේ වගේ ඇඳනම් පහලින් තරුවක් දාලා ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න. එක්සෝ තාර්කික ద్వාරයේ සත්‍ය ආදානයන් ගණන XO තාර්කික ద్వාරයේ සත්‍ය ආදානයන් ගණන ඔත්තේ සංඛ්‍යාවක් නම් පමණක් XO තාර්කික ద్వාරයේ සත්‍ය ආදාන ගණන ඔත්තේ සංඛ්‍යාවක් නම් පමණක් ප්‍රතිදානය සත්‍ය වේ. ඔත්තේ සංඛ්‍යාවක් නම් පමණක් ප්‍රතිදානය සත්‍ය වේ. ඔන්න බලන්න මේකත් චෙක් කරලා බලන්න එහෙමද කියලා. මේ බලන්න මේ එකේව ගාන ඔත්තේ නම් අවුට්පුට් එක එකයි. එකේව ගාන ඔත්තේ නේද? අවුට්පුට් එක එකයි. මේ ඉරට්ට වුණාට පස්සේ ඒක බිඳුව එන්නේ. එකේව ඔත්තේ ගානක් තියෙනවා නම් එකේව ගණන ඔත්තේ ගානක් නම් අවුට්පුට් එක මොකක්ද දෙන්නේ? එකයි. තේරුණාද? එහෙනම් අපි දැන් මූලික ద్వාර 3 ඉගෙන ගත්තා. ඊට පස්සේ අමතර ద్వාරයක් ඉගෙන ගත්තා. මොකක්ද? XO ద్వාරය exclusive OR gate එක කියලා අපි කියනවා. right? ඊට පස්සේ අපි ඊළඟ පියවර කරා යමු. හරි. එහෙනම් මේ ටික හොඳට බලා ගන්න. ඔයාලට පුළුවන් නම් මේකට short note එකක් හදන්න නේද? short note එකක් හදලා වෙනම තියාගන්න. හරිද? මේකට මම ටියුට් එක දුන්නාට ඔයා මේක පොතේ අනිවාර්යෙන් මේ සියල්ලම ලියවිලා තියෙනවා. හරිද? ටියුට් එකේ ක්‍රියාකාරකම් තියෙනවා. හරිද? මේකට අවශ්‍ය හොඳම ටියුට් එක මම නිර්මාණය කරලා තියෙනවා. රයිට්. එතකොට මේ ටියුට් එකේ මේවා තිබ්බට ඔයාගේ පොතේ ලස්සනට මේ ටික තියෙන්න ඕනේ. රයිට්. ඒක නම් පිළිවෙලට තියෙන්න ඕනේ පොත. මම මේවා චෙක් කරනවා. හරිද? පිළිවෙලට ලස්සනට ලියලා මේ නෝට්ස් එක සම්පූර්ණ කරගන්න. හරි. එහෙනම් අපි ඊළඟ පියවරට යමු. හොඳයි. I see teacher Wicker messing up.